අපි අය අද කතා කරමු කියලා අපේ දා වීඩියෝ එකේ ගිසත වීඩියෝ එකේ අපි කිව්වේ පුරිසනප් ගැන පුරිසනප් කෝඩ් එක අපිට කුෂිකර්ම කෝඩ් එක නැහැ ඊට පස්සේ දීවර කෝඩ් එක ඊට පස්සේ ඉමිග්‍රේෂන් කෝඩ් එක ඕකේ අය මීට අමතරව අපි පොඩ්ඩක් ඉදිකිරීම ගැනත් අපි කතා කරමු ඒ කියන්නේ ඉදිකිරීම ඉන්න අපේ යාළුවොත් ඇත්තටම අය කියන්නේ එක තැනක නැහැ අවුරුද්දේ එක එක තැන්වල එක එක කාලෙට. ඒතකොට ඒ අය ගැනත් අපි පොඩ්ඩක් මේ වීඩියෝ එකේ කතා කරමු. දැන් ඉදිකිරීම ඇවිදින අපේ යාළුවොත් දැන් මේ E7 Pro V6 ගැන ගොඩක් උනන්දු වෙනවා. 2022년 올해 2번 신청할 수 있었습니다. 120명인데 3월에 80명이었고요. 7월에 40명 뽑았습니다. 뿌리산업 일하는 사람들만 지원할 수 있습니다. පුරුකියෝ පගින්සක තියෙන්න ඕන කම්පැනියට. ඒ වගේම ඒක කම්පැනියට තියෙන්න ඕනේ. ඒ වගේම අපිට තියෙන්න ඕන චුචොන්ස් එක. පුරිසනප් කම්පැනි අපි වැඩ කරනවා කියලා චුචොන්ස් එක අපිට තියෙන්න ඕන. ඒ දෙක ඒ වගේම මේකෙදී අයෙකුවේ රීඑන්ටි දැන් අපි නොදම් වීස එකේදී අනිවාර්ය රීඑන්ටි ඇවිල්ලා තියෙනවනේ. මෙතෙන්දී අපිට බලපෑ කියන්නේ මෙතෙන්දී බලන්න නැහැ රීඑන්ටි දැවිලා තියෙන ස්පෙෂල් එක කරලා දැවිලා තියෙන කියලා මොනවද ඒක බලන්න නැහැ. ඒ වුණාට මේ පුරිසනප් කෝට් එකෙන් ඉල්ලද්දිත් අයියා කියන්නේ නොදම්බු කෝට් එකේ වගේම අවුරුදු 8කට වඩා වැඩි නම් ගොඩක් හොඳයි කියන දේ. 것도 신청할 수 있습니다. 사장님 지금 내가 서울에 보낼 테니까 도장 찍어서 이거 대필 거래하세요. 우편으로 보내세요. 라고 내가 말해주고 그때 이전에 나랑 상담하는 사람만 따로 했어요. 그래서 우리 스리랑카 친구들이 뿌리산업 쿼터가 언제 뽑았는지도 모르는 사람들이 많을 거예요. 맞습니다. 네, 아무도 모르고. 근데 이게 80명 40 뽑으니까 너무 조금 뽑으니까 좀 이렇게 노티스하기도 어렵고 그래서 내가 예전에 나하고 상담했던 사람들한테만 따로따로 알려줬는데 내가 올해는 뭐 쌈이한테 얘기를 하고 해서 좀 미리미리 알려주면 좋을 것 같아요. 맞습니다. 감사합니다. කරගු සම්පූර්ණ අපි වීඩියෝ එකෙන් ගෙන්නම් ගොඩක් මේ කොරියා දැනට වෙන කතාවක් තමයි වීසා නැතුව ෆුල් පොප් වෙලා ඉන්න අපේ යාළුවන්ට වීසා ගන්න පුළුවන් ක්‍රමයක් එනවා කියන දේ. ඒ ගැන හරියටම තියෙන නිවුස් එක මොකද්ද? මොනවද ඒ ගැන තියෙන හරි විස්තර මොනවද කියලා එහෙම ඇත්තටම ගන්න පුළුවන්ද? ගන්න පුළුවන් නම් මොන වගේ කාලෙකද ගන්න පුළුවන්? කොච්චර කාල ගත වෙනවද? නැත්නම් ඒක තාම ඒ කියන්නේ අපි කියන්නේ සාමාන්‍ය නීතියක් ඇවිල්ලා නීතිය ගැසට් වෙලද තියෙන්නේ කියලා අපි කියන්නේ ලංකාවේ ගැසට් වල. ඒ කියන්නේ එහෙම දෙයක් නීතිය සම්මත වෙලාද තියෙන්නේ. ඒ ගැන හරි තොරතුරක් ඔයාලා ලබන වීඩියෝ එකෙන් අනිවාර්යෙන් අරගෙන එන්න. ලංකාවේ යාළුවනේ අද වීඩියෝ එකනොත් ඔයාලට අයිබෝන් කියලා පිළිගන්නවා. අද කියන්නේ අය අපේ ගිය සතියේ අපි කරපු වීඩියෝ එක තියෙනනේ අය දැන් මේක අපි E7 Pro V6 ගැන කතා කරද්දී මෙතෙන්දී අපි ගිය සතියේ කතා කරායේ කුඩොක්චොම් එක ඊට පස්සේ ඉල්චරි කෝට් එක නොදම්බු කෝට් එක දක්වා. ඒ වීඩියෝ එක අපි ගොඩක් අය බලලා තිබ්බා. ඒ කියන්නේ ඇත්තටම අපි මේකේ කියන දේවල් ගොඩක්ම පැහැදිලිව කියන නිසා ඒ දේ ගොඩක් අයට ඇත්තටම ගොඩක් ප්‍රයෝජනක් වෙලා තිබ්බා. ඉතින් 많이 봐주셔서 감사합니다. 스투디. එතකොට අපි අය අද කතා කරමු කියලා අපේ දා වීඩියෝ එකේ ගිසත වීඩියෝ එකේ අපි කිව්වේ පුරිසනප් ගැන පුරිසනප් කෝට් එක අපිට කුෂිකර්ම කෝට් එක නැහැ. ඊට පස්සේ දීවර කෝට් එක ඊට පස්සේ ඉමිග්‍රේෂන් කෝට් එක. ඕකේ. අය මීට අමතරව අපි පොඩ්ඩක් ඉදිකිරීම ගැනත් අපි කතා කරමු. ඒ කියන්නේ ඉදිකිරීම ඉන්න අපේ යාළුවොත් ඇත්තටම අය කියන්නේ එක තැනක නැහැ. අවුරුද්දේ එක එක තැන්වල එක එක කාලෙට. ඒතකොට ඒ අය ගැනත් අපි පොඩ්ඩක් මේ වීඩියෝ එකේ කතා කරමු. දැන් ඉදිකිරීම ඇවිදින අපේ යාළුවොත් දැන් මේ E7 Pro V6 ගැන ගොඩක් උනන්දු වෙනවා. ඒත් අය අපි වගේම අපේ රටේ ඉඳලා ආපු අපි වගේම සහෝදරයෝ. එතකොට එයාලටත් අය අපිට මේ වීඩියෝ එකේ මොන හරි උදව්වක් කරන දෙයක් කියන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත් වෙනවා. අයියේ මුලින්ම අයියේ අපිට කියන්නකෝ මෙතෙන්දී නොදම්බු ඒ කියන්නේ පුරිසනප් වීස එක පුරිසනප් 쿼터는 2022년 올해 3월, 7월 2번 신청할 수 있었습니다. 150명이었어요. 120명인데 3월에 80명이었고요. 7월에 40명 뽑았습니다. 뿌리산업 일하는 사람들만 지원할 수 있습니다. 근데 이 뿌리산업 쿼터는 회사가 뿌리산업이면서 뿌리기업 확인서가 있어야 합니다. 회사에. 그러면서 이 근로자가
산업통상자원부 추천서를 받아야 돼요. 그 두 가지가 있는 사람이면서 그 두 가지가 있어야 돼요. 최소한이고 그런 사람이 신청할 수 있는데 자 이것도 노동부 입세무부랑 비슷해요. 점수 상관없습니다. 점수 상관없어요. 이미그레이션 점수 상관없어요. 이것도 보는 게 세 가지입니다. 자, 그때 지난주에 우리가 노동부 쿼터 할 때 제가 얘기했습니다. 한 회사에서 8년 이상 일을 해야 된다고. 똑같아요. 뿌리산업 쿼터도 우리 회사가 뿌리업 확인서 있습니다. 나한테 산업통상자원부 추천서가 있습니다. 두 가지가 있습니다. 그 상태에서 그리고 우리 회사 내가 이 회사에서 이건 리엔트리 아니어도 됩니다. 스페셜도 괜찮아요. 다만 이 회사에서 일한 기간이 얼마인지 봅니다. 이것도 8년 이상 돼야 좋습니다. 네. 8년 이상. 그리고 두 번째 남은 기간이 조금만 남아 있어야 돼요. 조금만 남아 있으면 좋아요. 내가 비자 남은 기간이. 그것도 점수에 들어가요. 그리고 세 번째 가장 중요한 거 최근 3년인데 자 3월 달에 올해 3월 달에 신청했을 때는 18년, 19년, 20년을 봤어요. 그리고 7월 달에 신청했을 때는 19년, 20년, 21년을 봤어요. 뭘 보냐 하면 회사에서 산재 사고 외대거라디 아누뚜락 우니가띠어 고쩌라 인노와드 기알라 그거 받는 방법이 있어요. 내가 그건 뭐 말하기가 좀 힘들어요. 받는 방법이 어떻게 받는지 그거 알아볼 수 있는 방법이 있어요. 그것을 봅니다. 그래서 3년 동안 우리 회사에 일하다가 다친 사람이 한 명도 없다. 한 명도 없어. 다쳤는데 산재 신청을 안 했으면 몰라요. 노동부에서는. 네. 몰라요. 그러니까는 이미그레이션은 몰라요. 그러니까 3년 동안 일하다가 다친 사람이 없고 내가 한 회사에서 8년, 9년 일을 했고 남은 기간이 뭐 비자가 5개월, 6개월 남았다. 네. 그런 사람들은 그런데 내가 점수가 뭐 한 45점밖에 안 나온다. 그런 사람들이 신청하면 됩니다. 그러면 합격할 수 있습니다. යාළුවනේ අපි කතා කරන්නේ දැන් පුරුසනප් කෝට් එක ගැන. මෙතෙන්දී අයියා මුලින්ම කිව්වේ මේ කෝට් එක 2022 අවුරුද්දේ 120 කියන්නේ 120 දෙනෙක්ට ගන්න පුළුවන් මේ කෝට් එක. එතෙන්දී අපිට ඉල්ලුම් කරන්න පුළුවන් කාලේ තිබ්බේ 3 වෙනි මාසේ 7 වෙනි මාසේ. දැන් මේ කියන වෙනකොට කියන්නේ සම්පූර්ණ ඉල්ලුම් කරලා ඉවරයි. නමුත් මේ අපි පැහැදිලි කරලා දෙන්නේ ලබන අවුරුද්දේ පුරුසනප් කෝට් එක අනිවාර්යෙන් එයි. එහෙම ආවොතින් ඔයාලා මේවට ඉල්ලුම් කරන්න සූදානම් වෙලා ඉන්න ඕන. මෙතෙන්දී අයියා අරක්ක කිව්වා වගේම කිව්වේ ලකුණු ගැන බලපෑමක් නැහැ. ඉමිග්‍රේෂන් මේ E7 පෝ වීසා එක වගේ ලකුණු 70 ගණන් ගන්න කියලා බලපෑමක් නැහැ. මේක ලකුණු 52කින් බලන වීසා එකක්. නමුත් ඒ කියන්නේ මේකෙත් ලකුණු 40 ගණන් තිබ්බත් මේක කියන්නේ අපිට චුචොන්ස් එක හදලා ඒ ටික කරලි වෙලා ලකුණු ටික අපිට 52 හදා ගන්න පුළුවන්. ඒ නිසා ලකුණු ගැන ලොකුවටම කියන්නේ බලන්නේ නැහැ. ලකුණු බලන්නේ නැහැ කියන එක නේ සම්පූර්ණ ලොකුවට බලන්නේ නැහැ. නමුත් මේකේ බලන්නේ පුරිසනප් ඒ කියන්නේ සාමාන්‍ය කම්පැනියට පුරි හගින්සක තියෙන්න ඕන. පුරි කියව හගින්සක තියෙන්න ඕන කම්පැනියට. ඒ වගේම ඒක කම්පැනියට තියෙන්න ඕනේ. ඒ වගේම අපිට තියෙන්න ඕන චුචොන්ස් එක. පුරිසනප් කම්පැනි අපි වැඩ කරනවා කියලා චුචොන්ස් එක අපිට තියෙන්න ඕන. ඒ දෙක ඒ වගේම මේකෙදී අයෙකුවේ රීඑන්ටි දැන් අපි නොදම් වීසා එකේදී අනිවාර්යෙන් රීඑන්ටි ඇවිල්ලා තියෙනවනේ. මෙතෙන්දී අපිට බලපෑ කියන්නේ මෙතෙන්දී බලන්නේ නැහැ රීඑන්ටි දැවිලා තියෙන ස්පෙෂල් එක කරලා දැවිලා තියෙන කියලා මොනවද දෙක බලන්නේ නැහැ. ඒ වුණාට මේ පුරුසනප් කෝට් එකෙන් ඉල්ලද්දිත් අයියා කියන්නේ නොදම්බු කෝට් එකේ වගේම අවුරුදු 8කට වඩා වැඩි නම් ගොඩක් හොඳයි කියන දේ. ඉතින් ඒ වගේම තමයි ඉතුරු වෙලා තියෙන කාලය. ඔයාගේ වීසා ඉතුරු වෙලා තියෙන කාලේ නොදම්බු වීසා එකෙත් ඒකම අපි දැක්කා. මේකෙදිත් වීසා ඉතුරු වෙලා තියෙන කාලේ ඔයාගේ අඩු නම් ඒක ගොඩක් මේකට ඒ කියන්නේ ඔයාට අනිවාර්යෙන් ස්පෙෂලි මේ කියන්නේ වීසා එක ඕකේ කරලා දෙන්න වීසා එක ලබා දෙන්න කොරියාවෙන් අනිවාර්යෙන් බලනවා කියන දේ කියන්නේ අයියා. ඊට පස්සේ මෙතෙන්දී අයියා කිව්වා අවුරුදු 3කට කලින් අපි නොදම්බු E7 පෝ වීසා එකේදී අපි දැකපු දේ තමයි අවුරුදු 2කට කලින් ඒ කියන්නේ ඉල්ලුම් කරන්න අවුරුදු 2කට කලින් කොරියන් සේවකයෝ වැඩි ප්‍රමාණයක් කරන් තියෙනවා. මේකෙදි බලන්නේ අපි ඉල්ලුම් කරනට කලින් අවුරුදු 3කට ඉල්ලුම් කරන අවුරුදු 3කට කලින් මොනවා හරි අපේ කම්පැනි අනතුරක් වෙලා තියෙද කියලා. ඒ කියන්නේ මොනවාම හරි අනතුරක් වෙලා තියෙද නමුත් සමහර කම්පැනි තියෙනවා අනතුරක් වෙලා තිබුණත් පොඩි අනතුරක් වෙලා තියෙනවා. නමුත් සංජය දාලා නැහැ. එහෙම කම්පැනි නැහැ. ඒකට සංජය දාලා නැත්නම් නොදම්බුවෙන් ඒ ගැන දැනුවත් වීමක් නැහැ.
එතකොට එහෙම කම්පැනි ප්‍රශ්නයක් නැහැ. ඒක නම් ඉතින් ඒ කියන්නේ අපේ වැඩ කරන සේවකයෝ දන්නේ නැහැ. අපේ අය කියන්නේ අපේ අය දන්නේ නැහැ. ඒ වුණා සජන්නින් එක්ක අපි කතා කරලා තමයි අපි දැනගන්න ඕනේ නේදයි. ඔව්. ඒ දේ ගැන කිව්වේ. එතකොට සජන්කුත් අමතක වෙන්න පුළුවන්. ඒක නම් වෙනම 그 사이트 එකේ බලා ගන්න පුළුවන් 컴퍼니 එකේ 인증서 තියෙන්න ඕනේ. බලා ගන්න පොතක් අමාරුයි. 컴퍼니 කට්ටිය කතා කරලා බලලා කියලා දෙන්න නම් පුළුවන් මට. බලලා කියලා දෙන්න පුළුවන් අයියේ. මෙන්න මේ දේ තමයි කිව්වේ පුරුසනොප් කෝට් එක ගැන. ඒ වගේම කියනවා පුරුසනොප් කොහොමද කම්පැනියක් පුරුසනොප් කරන්න කියන දේ අපි මේකෙම වීඩියෝ එකක් කරා. කියන්නේ ඇත්තටම දීර්ඝවම වීඩියෝ එකක් කරා. ඒ ගැන සියලුම විස්තර දාලා ඒ වගේම පුරුසනොප් කරද්දී මෙච්චර කාලයකට ඒ කියන්නේ තිබුණේ සාමාන්‍ය පුරුසනොප් කරන්න පුළුවන් කිසිල් තියෙන ඒ කියන්නේ කැටගරි පොඩි ප්‍රමාණයක් තිබ්බේ. දැන් මේ වෙද්දී එපමණ ගොඩක් වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් අපි ගැන දාලා තියෙනවා. ඒකෙදිත් අයිය කියන දෙයක් තමයි පුරුසනොප් කරන්න කම්පැනියට කියන්නේ අයිය තේරුම් කරලා දෙන්නම් ඔයාලා කරගන්න. එතකොට අයියලා ගිහිල්ලා කරන්න යනවට වැඩිය ඔයාලම කරගන්න එක හොඳයි. ඒ කියන්නේ ඔයාලගේ සල්ලි ඉතුරු වෙනවා. අයියලට දෙන සල්ලි ඒ කියන්නේ ඉතුරු වෙනවා. ඒක නිසා ඔයාලා කරගන්න අයිය ඒ දේ කියලා දෙන්නම්. 뿌리산업 쿼터는 이미그레이션에서 언제 신청하는지 이미그레이션 웹사이트에서 노티스하지 않습니다. 이건 뿌리산업센터 홈페이지를 봐야 돼요. 그래서 올해 이 쿼터는 그 내가 뭐 페이스북에 안 알렸어요. 올려주지 않았어요. 왜냐하면 내가 너무 바쁘고 그래서 이거는 예전에 나와 상담한 사람 중에서 이 사람은 뿌리산업 쿼터가 좋다. 이 사람은 노동부 쿼터 좋다. 그럼 내가 따로 적어놨다가 이 신청할 때 되면 그 사람한테만 내가 따로 전화했어요. 뿌리산업 쿼터 신청할 수 있습니다. 사장님 지금 내가 서울에 보낼 테니까 도장 찍어서 이거 대필 거래하세요. 우편으로 보내세요. 라고 내가 말해주고 그때 이전에 나랑 상담한 사람만 따로 했어요. 그래서 우리 스리랑카 친구들이 뿌리산업 쿼터가 언제 뽑았는지도 모르는 사람들이 많을 거예요. 맞습니다. 네, 아무도 모르고 근데 이게 80명 40 뽑으니까 너무 조금 뽑으니까 좀 이렇게 노티스하기도 어렵고 그래서 내가 예전에 나하고 상담했던 사람들한테만 따로따로 알려줬는데 내가 올해는 뭐 사미한테 얘기를 하고 해서 좀 미리미리 알려주면 좋을 것 같아요. 맞습니다. 감사합니다. 그렇게 생각하고서 යාළුවනේ ඒ කියන්නේ අයියා මේ පාර කියන්නේ 7 වෙනි මාසේ තිබ්බ එක ගැන නම් ඒ කියන්නේ අයියා මේ දෙපාරක් තිබුණා. ඔව් 3 වෙනි මාසේ තිබ්බ 7 වෙනි මාසේ තිබ්බ. එතින්දී අයියා ස්පෙෂලි කිව්වේ කියන්නේ 7 වෙනි මාසේ තිබ්බ එක ගැන අයියා ලොකුවට ඒ කියන්නේ Facebook එකෙම දාලා දැනුවත් කරේ නැහැ. ඒ කියන්නේ කරන්න බැරුණා කියලා. ඒකෙදී ඒ කියන්නේ අර ඉමිග්‍රේෂන් එකේ නෝටිස් එකක් දානවා සාමාන්‍ය වීසා මේ කාලෙදි ඉල්ලන්න පුළුවන් කියලා. ඒ වුණාට අයියා කියන්නේ කියන්නේ පුරුසනොප් මේ වීසා එකෙන් ඉල්ලුම් කරන්න පුළුවන් කාල සීමාව ඉමිග්‍රේෂන් එකේ නෝටිස් එක දාන්නේ නැහැ. පුරි සෙන්ටර් එකේ පුරුසනොප් සෙන්ටර් එකේ ඒක හෝම් පේජ් එකට ගිහිල්ලා හෝම් පේජ් එකේ තමයි මේ දිනවකවානු දාන්නේ කියලා. ඉතින් අර ඒක අපේ කියන්නේ යාළුවෝ ඒ දේ දැනගන්න ගොඩක් අමාරු නිසා ඒ කියන්නේ මේ පාර ගොඩක් කට්ටිය සමහර අය දන්නේ නැති හින්දාත් ඒක ඉල්ලුම් කරන්න බැරි වුණා කියන දේ අයියා කියන්නේ. අපි කියන්නේ ඉස්සරහට බලමු අනිවාර්ය ලබන අවුරුද්දේ කොහොමද වීසා අලුත් වෙන්නේ කොහොමද ඒ දේවල් එක බලලා ඉවරලා මේ අනිවාර්යෙන් දිනවකවානු ඔයාලව දැනුවත් කරනවා. අපිට ඕනේ ඇත්තටම ලංකාවේ වැඩිපුර වීසා ගන්න. ඒ දේ විතරයි ඕනේ වෙන කිසිම පරමාර්ථයක් මගේ නම් වෙන කිසිම දෙයක් නැහැ. මට මේකෙන් කිසිම කීයක්වත් මට ආදායමක් ලැබෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන් මේ දිනවකවානු ටික දානවා. මම අයියගෙන් අහලා මම වීඩියෝ වලින් දැනුවත් කරනවා. අයියේ ඊළඟට අපි මෙතෙන්ද පොඩි කාලයක් ගමුද අයියේ කියන්නේ ඉදිකිරීම අපේ යාළුවෝ වෙනුවෙන් 이디끼리무 같디어 이세모 블루왕. 근데 이디끼리무는 건설업은 조금 어려워요. 왜 어렵냐면 이 재직연수 우리가 제조업 한 사업장 계속 일한 그러니까 건설업은 한 사업장에서 오랫동안 일하기가 어려워요. 이게 공사가 끝나면 다음 또 가야 돼. 그러니까 점수를 받기가 굉장히 어렵습니다. 그래서 어렵고 죄송합니다. 그러면 그거 때문에 못 받는 점수는 아예 건수 기간 때문에 못 받는 점수. 그리고 그것도 있고 그리고 이 건설업은 리엔트리가 없어요. 리엔트리가 없어요. 그러니까 다시 시험 보고 들어와야 돼요. 네. 그러니까는 다시 시험 볼 때는 또 건설업으로 들어온 사람이 별로 없어요. 두 번째 들어올 때는 제조업으로 들어와요 다. 그러니까 제조업으로 들어와서 이 샘플을 받아요 사람들이. 건설업으로 들어왔다가 또 건설업으로 들어와서 이세 받는 사람들이 없어요. 한 명도 못 봤어요. 그러니까 건설업으로 처음에 왔던 사람들이 두 번째 들어올 때는 제조업으로 들어와서 이 샘플을 받습니다. 무슨 알겠어요? 네. 그러니까 건설업 두 번 들어와도 이게 계속 이어지지가 않으니까 근속 연수 점수가 낮아요. 무슨 알겠죠? 그러니까 네. 그 점수가 낮으니까 뭐 한국어 능력 점수를 많이 올려야 되고 그리고 이거 대부분 이 리엔트리 그러니까 두 번째 들어온 사람들이 이 샘플을 신청하잖아요. 처음에
들어와서 시청하기 어렵잖아요. 네. 그러니까는 두 번째 들어와야 돼. 두 번째 들어올 때는 건설업으로 들어온 사람들이 별로 없습니다. 예, 그래서 받을 수는 있는데 건설업도 ECF 받을 수 있어요. 받을 수 있는데 그런 문제 때문에 재입 리엔트리가 안 되는 거. 그리고 두 번째 들어올 때는 제조업으로 들어온 사람들이 많다는 거. 그래서 조금 건설업에서 ECF 받는 사람들이 많지가 않아요. අය මෙතෙන් තේරුම් කළ දුන්නේ ඒ කියන්නේ අපිට නිෂ්පාදන අපි දන්නවා මේකේ ලකුණු හදද්දී ඒ කියන්නේ අපිට සාමාන්‍ය එකම කම්පැනි වැඩ කරපු අවුරුදු ගානට කන්සූල් ගන්න එක්කලා අවුරුද්දට ලකුණු ගානේ කියන්නේ අවුරුදු 10ක ඒ කියන්නේ උපරිම ලකුණු 10ක් යන මට්ටමට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක කියන්නේ පළවෙනි පාර ඉදිකිරීම ආවට කියන්නේ දෙවෙනි පාර එයාලා ඉදිකිරීම වෙන්නේ නැහැ ගොඩක් කට්ටිය. අනිවාර්යෙන් ස්පෙෂල් එක්සෑම් එක ලියලිවලා නිෂ්පාදන වගේ තමයි එන්නේ. ඉතින් අර එතෙන්දී කියන්නේ අඩුවෙන් ලකුණු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අර ඒවත් එක්ක කියන්නේ ඉදිකිරීම ඉන්න අපේ යාළුවන්ට ගන්න බෑ කියන එක නෙමෙයි අය කියන්නේ මේකෙදි වෙනස් වෙන්නේ නැති ලකුණු තියෙනවා. ඒ කියන්නේ මම මෙතෙන්දි කියනවා සාමාන්‍ය පඩියට හම්බෙන ලකුණු එක දිගටම හම්බෙන්නේ නැහැ. ඒව වෙනස් වෙන්නේ නැහැ. එතන ලකුණු ඒ වගේම තමයි මෙහෙ මොනවා කිනන්ස් එකක් වගේ අරගෙන තියෙන ඒව වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ මෙයාලා කියන්නේ පුරිසනොප් කම්පැනි නැතුණත් ඒ කියන්නේ ඉදිකිරීම ඉන්නේ. ඒතර පුරිසනොප් නැතුණත් කිනන්ස් එකක් අරගෙන තියෙන. එතකොට ඒව අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් ඒ කියන්නේ ලංකාවේ අපිට තියෙන අධ්‍යාපන සුසුකම් වල තියෙන ලකුණු වෙනස් වෙන්නේ නැහැ. වයසට තියෙන ලකුණු ඉතින් ඒක අර වයස මට්ටමත් එක්ක වෙනස් වෙනවා. ඒ වුණාට ඒක ඉදිකිරීම දෙවඩ කරන්න නිෂ්පාදනද කියලා ඒක අදාළ වෙන්නේත් නැහැ. අපිට මෙහෙ කොරියන් අධ්‍යාපනය කියන දේ ඒක වෙනස් වෙන්නෙත් නැහැ. ඒ වගේ මෙහෙ වෙන වෙනස් වෙන්නේ නැති වගේ චොංගු චොක්කම් වගේ හදා ගන්න පුළුවන්. කියන්නේ ඉදිකිරීම ඉන්න අයට බෑයි කියන දේ නෙමෙයි. ඉදිකිරීම ඉන්න අය අපේ යාළුවන්ට ඒ කියන්නේ නිෂ්පාදන ඉන්න අයට තරම් ලේසියෙන් ඊසන් පොවිස් එකට යන්න ඒ කියන්නේ යන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඔයාලට මහන්සි කියන්නේ අවංකම උත්සාහවන්ත කියන්නේ උත්සාහ නම් ඔයාලා ගන්න කැමති නම් ඔයාලට උත්සාහ වෙන්න කියන්නේ උත්සාහවන්ත වැඩ කරන්න පුළුවන් නම් ඒ දෙයට යන්න පුළුවන්. ඒ දේ තමයි කියන්නේ. අපි අය ඊළඟට දීවර විස 150 කෝටයක් ගැන කතා කරමුද? 지금 쿼터주 디버러 쿼터, 어업 쿼터가 150명인데 2022년에 네. 이게 아직 쿼터가 남았어요. 아직도. 지금 오늘이 8월 27일인데 네. 8월 27일인데 오늘이 아직도 이 디버러 쿼터가 얼마 남았는지 몰라요. 근데 내가 지난주에 물어봤는데 아직 남아있어요. 디버러 쿼터가 남아있는데 이 어업 쿼터는 왜 남아있을까요? 다른 건 다 빨리 끝났는데 왜 남아있을까요? 생각 한번 해보세요. 세금 때문에? 세금 때문에. 그렇지. 세금을 2년 동안 내야 됩니다. 근로소득세. 근데 제조업이라는 사람들은 회사에서 월급 줄 때 다 세금을 빼서 주잖아요. 네. 그걸 한국말로 이제 원천 징수한다 그래요. 조금 어려운 말입니다. 네. 원천 징수해서 세금을 내기 때문에 제조업은 아무 문제 없는데 이 어업은 세금을 안 내도 됩니다. 의무가 아니에요. 그러니까 맞아요. 세금을 대부분 안 내. 근데 세금을 안 내면 ECF도 신청할 수가 없어요. 어려워. 뭐 토픽 뭐 5급 합격하고 뭐 대학교 졸업장 이렇게 할 수는 있는데 어업 사람 중에 아직 한 명도 없어요. 그런 사람은. 그러니까 2년 동안 세금을 내야 됩니다. 세금을 내는 사람들이 없어요. 그래서 아직도 쿼터가 작년에도 마찬가지고 우리도 마찬가지고 쿼터가 아직도 남아 있어요. 어업은. 그러니까 이 어업 쿼터는 2년 동안 세금을 내고 그리고 나서 신청하면 돼요. 그럼 추천서를 받아 신청하면 되는데 지금 막 2020년 세금 지금 막 내고 2022년 신청하려고 하는 사람들이 있어요. 그건 조금 위험합니다. 왜냐하면 이것도 쿼터가 언제 끝날지 몰라. 그런데 이게 2020년 세금을 내면은 보통 400만 원 정도 내야 돼. 500만 원 내야 돼요. 400만 원. 근데 2020년 지금 세금 다 내고 이거 신청했는데 디버러 쿼터가 끝났으면 400만 원 없어지는 거예요. 그러니까 이거 잘 생각해야 돼요. 그러니까는 이거는 지금 세금을 계속 내고 있는 사람이면 신청해도 되는데 지금까지 세금을 안 낸 사람들은 신청하지 마세요. 그리고 차라리 작년 2021년하고 올해 2022년 세금을 내고 2023년에 신청하는 게 좋습니다. අය කියන්නේ එතෙන්දි කතා කරේ
දීවර කියන්නේ කෝට එක 150 අවුරුදු 150 ඒ කෝට එක අය කියන්නේ ගිය සතිය බලද්දිත් ඒත් දැනටත් ඉතුරු වෙලා තියෙනවා කියලා කියන්නේ. ප්‍රමාණ කොච්චරද කියලා කියන්න බෑ. ඒ වුණාට දැනටත් ඉතුරු වෙලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේක ගොඩක් ලොකු chance එකක් අපේ දීවර ඉන්නේ යාළුවන්ට. අපි දීවර කියන්නේ ඉන්නේ යාළුවෝ වෙනුවෙන් ස්පෙෂලිම වෙනම වීඩියෝ එකක් කරා. තනි වීඩියෝ එකක්. ඒකත් බලන්න මේ YouTube channel එකෙම තියෙනවා. එතෙන්දී අය කියන්නේ මෙතෙන්දී අපේ දීවර ඉන්නේ යාළුවන්ට වීසා එක ගන්න බැරි වෙන ප්‍රධානම හේතුව තමයි ටැක්ස් ගෙවල නැති එක කියලා. කියන්නේ ටැක්ස් ගෙවල නැහැ කියන්නේ දීවර ඉන්න යාළුවෝ හොඳටම දන්න දෙයක් තමයි ටැක්ස් එක ගෙවන්න ඕන කියලා අනිවාර්ය දෙයක් නෙමෙයි. ඒ කියන්නේ සජන්ම ටැක්ස් ගෙවන්නේ නැහැ. ඒක අවශ්‍යතාවයක් නැති හින්දා. නමුත් වීසා එකට යන්න වල බලාපොරොත්තු වෙනවා නම් සජන්නිම්ට කීලිවලා සාමාන්‍යයෙන් ඔයාලගේ පඩියට අපේ සාමාන්‍යයෙන් කියන්නේ ඊචොන් යුක්බෙක් තියෙනවා අඩුම පඩිය. එතකොට ඊචොන් යුක්බෙක්කෝ කියන්නේ නැත්තම් සාමාන්‍යයෙන් ඒ කියන්නේ සාමාන්‍ය අපිට සම්බෙක් මානමක් වගේ පඩියක් තිබුතින් අයියේ ඇද්ද? ඒ කියන්නේ ඒ සම්බෙක් මානම ටැක්ස් එක කැපුණොත් ඇද්ද? 200 한 달에 230에서 280 사이로 하면 괜찮습니다. 220에서 280. 220에서 280. 네. සාමාන්‍ය 220ත් 280ත් අතර පඩියකින් ටැක්ස් එක කැපෙන විදියට හදාගෙන යන්න. ඒ වගේම තමයි දීවරින් යාළුවෝ දන්නවා. ඒ කියන්නේ අපිට එකපාර කියන්නේ අපේ අවුරුද්දෙම ගෙවපු ටැක්ස් එක අපේ පහුගිය අවුරුද්දට හදන්න පුළුවන්. එතෙන්දී අය කිව්වේ ඒක හදනවා නම් ඔයාලා හොඳට හිතලා බලලා හදන්න. නැත්නම් ඒක ඔයාලගේ සල්ලි අපත යන දෙයක් වෙන්නේ. කියන්නේ ඔයාලා මේ අවුරුද්ද ඉල්ලුම් කරනවා නම් අපි 2021 22 20 21 දෙකේ අපිට හදන්න පුළුවන්. හැදුවට අපිට මේ අවුරුද්දේ ඔයාලා හදලා ඉවරලා ඒක ඔක්කොම කරලා වෙන කෝට් එක ඉවරනොතින් ඔයාලා හදපු එතන 2020 අවුරුද්දේ හදපු එක අපරාධ වෙනවා. එතෙන්ට දීපු සල්ලි ටික. 2021 අවුරුද්දේ අපි ලබන අවුරුද්දේ අපේ වීසා කාලය ඉතුරු වෙලා තියෙනවා නම් ඉල්ලුම් කරන්න පුළුවන් මේ අවුරුද්දත් එක්ක හදලා. එතෙන්දී ඔයාලා අනිවාර්යෙන් කියන්නේ හොඳටම ඒ ගැන කල්පනා කරලා බලලා හදන්න. එහෙම නැත්නම් අයියක ගොඩාක් මේක හොඳයි කියලා කිව්වේ ගිය අවුරුද්දේ ටැක්ස් එක හදලා මේ අවුරුද්දේ ටැක්ස් එක හදාගෙන ගිහිල්ලා 2023 ඉල්ලුම් කරන්න. ඒක ගොඩක්ම ඔයාලට අවාසි වෙන පැත්ත අඩුයි කියන එක තමයි අයිය කිව්වේ. 그런데 이게 그 세금을 마음대로 낼 수 있는 게 아니고 세무사, 그러니까 나처럼 행정사, 이미그레이션 로이어죠. 노무사, 노동부 로이어예요. 변호사, 그건 우사위얼 로이어입니다. 그런데 세무사, 텍스 로이어가 따로 있어요. 세무사한테 부탁을 해서 내야 되는데 사장님이랑 같이 세무사님을 만나면 좋습니다. 만나서 내는데 사장님이 텍스 내는 거 안 좋아하는 사람도 있습니다. 왜냐하면 회사에도 조금 문제가 들어올 수 있어요. 회사도 조금 문제가 생길 수 있고, 그리고 잘 생각해야 되는 게 앞으로 계속 세금 내야 돼요. E7 연장 받으려면. 그러니까 잘 생각해야 돼요. 그 월급 받아서 세금을 계속 내야 돼요. 네. 그러니까 비자 바꿔서 세금 안 내는 게 아니에요. එතකොට අය මෙතෙන්ද කියන්නේ සෙමුස කියලා කියන්නේ ටැක්ස් ලෝයර් කියන විදිහ. කියන්නේ ටැක්ස් ලෝයර් හම්බෙන්න ගිහිල්ලා කියන්නේ දන්නවා සදන්ට කොම්පස් දන්නවා ටැක්ස් ලෝයර් කෙනෙක් හම්බෙන්න ගිහිල්ලා සෙමුසනින් කෙනෙක් හම්බෙන්න ගිහිල්ලා ඔයාලා මේක ටැක්ස් එක ගෙවන එක ඒ විදිහ කතා කරගෙන ඒ විදිහට ගෙවන්න. අපි ඉස්සෙල්ලා කියන්නේ මේ ඉස්සෙල්ලා කලින් කිව්වා වගේ. නමුත් ඔයාලා තව දැනගන්න ඕන දෙයක් තමයි මේ ටැක්ස් එක අපි දැන් මේ අවුරුද්දේ වීසා කිල්ල නම් 2020 21 හදලි වෙලා මේ අවුරුද්දේ අපි වීසා ඉල්ලුම් කරාට මේක දිගටම අපේ වීසා එක කන්ටිනියු කරගෙන යන්න මේක දිගටම අපි ගෙවන්න ඕනේ. ඒ ගැනත් හොඳට හිතන්න සදන්නියොත් අනිවාර්යයෙන් දැනුවත් කරන්න. ඒ කියන්නේ එහෙම නැතුව අපිට ඒ අවුරුද්දක විතරක් ගෙවලා වීසා එක ගත්ත කියලා වෙලා අපිට වීසා එක රිනිව් කරද්දී කන්ටිනියු කරගෙන යද්දී අපිට කියන්නේ අනිවාර්යෙන් ඊට එතන ඉඳලා දිගටම අපිට මේ කොරියාවේ ඉන්නකම් අපිට ඕන වෙනවා. ඒ දේ ගැන දැනුවත් වෙලා ඉන්න. දීවර වීසා ගැන අපි අය මේ මට්ටමින් කතා කරලා දැනට අපි ඊට පස්සේ සාමාන්‍යයෙන් අපේ ඉමිග්‍රේෂන් වීසා එක අපේ ගොඩක් අය කියන්නේ මේක අපිට අනිවාර්යෙන් ලකුණු මට්ටම හරිනම් ගන්න පුළුවන් වීසා එකක් නේ අය. මේ වීසා එක ගැන අපි කතා කරද්දී මොනවද අයියට කියන්න තියෙන්නේ මේකෙදි? 이제 그 이미그레이션 E7-4는 이제 9월하고 12월하고 2번 남았습니다. 9월, 12월 2번 남았고 9월 달은 19일부터 시청할 수 있고 12월 달은 1월 1일부터 시청합니다. 그러니까는 그거 잘 생각을 하시고 준비를 하셔야 되고, 그 이미그레이션은 이제 9월 달에 250명, 12월 달에 250명 뽑아요. 현재까지 3월, 6월 달은 커트라인 점수가 70점이었어요. 컷오프가 70점. 네, 제가 볼 때 9월, 12월도 70점이 될 것 같습니다. 될 것 같아요. 더 낮아질 것 같진 않아요. 맞아요. 네, 더 낮아질 것 같진 않아요. 점수가 다들 높습니다. 그러니까 70점이 안 되면 신청하지 않는 게 좋습니다. 괜히 이렇게 돈 써서 이렇게 하지 마세요. 70점 넘으면 하시고, 70점 넘으면 시작하는데, 좀 점수를 이렇게 올리려고 해서 뭐 추천서를 받고, 뭐 뿌리기업 기량 검증을 받고,
뿌리기업 확인서를 받고 뭐 이런 거 이렇게 해야 되잖아요. 회사가 뿌리기업 확인서 받고 기량 검증도 할 수 있고 그리고 그 추천서도 받아야 되고 그죠? 네. 이런 거 하기 위해서는 2개월 전부터는 준비를 해야 돼요. 그러니까 지금 9월 달 신청하려고 준비하면 안 돼요. 그러니까 나하고 상담하는 사람들 지금 이 9월 달에 신청하는 사람들이 많이 있는데 전부 7월 전부터 6월부터 이미 나하고 컨택트해서 사장님하고 전화하고 점수하고 점수 올리고 뿌리기 확인서 만들고 또 그 추천서 받고 딱 사장이 얘기하면서 그 오피스에 있는 아까하고 다 전화해서 이거 해야 됩니다. 내가 보내줄게요. 하고 이렇게 해서 다 그렇게 만들어 놓은 사람들이 9월 달에 신청하는 거예요. 그러니까 자기가 사회통합 프로그램에 25점 받아서 5급 받아서 뭐 그런 사람들은 문제 없어요. 그 사람들은 그냥 9월 달 19일 전에 그냥 아이야 해주세요 하면 할 수 있어요. 그런데 점수가 안 되는 사람들은 3개월 전에는 좀 얘기를 미리 해야 돼요. 예를 들어서 내가 12월에 신청하려고 하는데 내가 와이프 빨리 불러야 돼. 아이야 9월 달에 해주세요. 이렇게 하지 마세요. 그거 힘들어요. 이렇게 하면. 하지 말고 12월 달 진짜 지금 10월 달에 신청한 사람들은 지금 준비해야 돼. 그래서 점수가 얼마인지 보고 내가 더 점수를 받을 수 있는지 미리 준비해야 됩니다. 그리고 사장과 내가 또 전화해봐야 돼요. 맞아요. 근로자는 원하는데 사장님이 노 하는 경우가 있어요. 전화하면 우리 이 사람 안 할 거예요. 여기 방글라데시 사람, 네팔 사람 해줄 거예요. 그렇게 말하는 사장들이 있어요. 우리 베트남 사람 해줄 건데요. 그렇게 말하는 사람이 있어요. 그렇기 때문에 나도 사장 미리 전화해가지고 그러지 마세요 사장님. 스리랑카 사람 해야 됩니다. 스리랑카 사람 해주면 제가 이렇게 해드릴 수 있습니다. 우리가 다 해드릴게요. 사장님 그래요? 해드릴 수도 있어요. 그러니까 미리 사장이 얘기를 해야 되고 네. 점수가 몇 점인지 나는 이제 점수를 다 이렇게 정리해 사장한테 메일로 보내줘요. 이 사람이 점수가 이만큼인데 점수를 이만큼도 올릴 수 있습니다. 제가 이렇게 해드릴 수 있습니다. 그럼 이 사람이 이 시험 받으면 이 회사 개사기 이런 걸 내가 사장한테 메일로 보내줘요. 네. 그래서 미리 준비를 해야 돼요. 미리 갑자기 하면 안 되고 맞습니다. 해서 점수 올려서 딱 그때 준비를 해야 됩니다. 지금 수원 이미그레이션은 네. 9월달 신청하는 게 7월달에 이미 예약이 다 끝났어요. 네. 그 정도로 빨리 끝나요 이게. 미리미리 준비하고 있는 거예요 사람들이. 그러니까는 빨리 방문 예약하면 내가 시간 딱 가서 그 시간에 할 수 있지만 맞습니다. 그러고 기다리면 오래 기다려야 되니까 이제 그렇고 평택도 마찬가지고 네. 빨리빨리 끝나요. 천안도 마찬가지예요. 외국인들이 너무 많기 때문에. 알겠습니다. 그러니까 미리미리 준비해서 그러니까는 그 점수가 딱 되면은 그때 예약을 빨리 해서 신청하니까 3개월 정도 준비를 좀 미리미리 하시면 좋겠습니다. 알겠습니다. 70점 기억하시고 70점. 알겠습니다. අය කිව්වේ මෙතෙන්දී අය කීප ටික මම කියන සාරාංශගතව සාමාන්‍ය ලකුණු 70ක්. අයකෝ දැන් මේකේ 3 වෙනි මාසේ 6 වෙනි මාසේ බලද්දී ඒ දෙක බලද්දී කට් ඔෆ් මාක් එක කට් ඔෆ් ලයින් එක ලකුණු 70ක් තිබ්බොතින් ඒ කියන්නේ මේ අය හිතන විදියට සාමාන්‍ය සම්බුංග එක ඒ කියන්නේ මේ 3 වෙනි පාර ඉල්ලන එක 9 වෙනි මාසේ 19 ඉල්ලන්න පුළුවන්. 4 වෙනි ගමන අපි ඉල්ලන එක සම්බුංග කියන එක අපිට ඉල්ලන්න පුළුවන් 12 වෙනි මාසේ 1 වෙනිදා. ඒතකොට මේ දෙකේම අපිට 250 බැගින් ගන්න පුළුවන්. ඒ කියන්නේ 9 වෙනි මාසේ 19ක් 250කට වීස දෙනවා 12 වෙනි මාසේ පළවෙනිදා 250කට වීස දෙනවා. එතෙන්දී අයිය කියන දේ තමයි ඒ කියන්නේ දැනට සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ 9 වෙනි මාසේ 19 බාර දෙන්න තියෙන එකට සුවෝන් ඉමිග්‍රේෂන් එකේ පම්මුණයක් කරන එක 7 වෙනි මාසෙදී ඉවරලා කියලා. ඉතින් ඒක වුණා කියලා අපිට සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපේ මේ දිනේට ඒ කියන්නේ 9 10 වෙනි පස්සේ අපිට ගිහිල්ලා ඒ කියන්නේ ඇප්ලයි කරන්න පුළුවන් අපේ ඩොකියුමන්ට් බාර ගන්නවා. නමුත් අර අපිට ලේසියෙන් පම්මුණයක් එකක් කරලා ගියොත් අපිට ඒ වෙලාවටම ගිහිල්ලා අපිට රස්තිය දුන්නද අපේ වැඩේ කරගෙන එන්න පුළුවන්. ඒ දේ අයිය කිව්වේ. ඉතින් එතෙන්දී අයිය කියන දෙයක් තමයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ දේ කරනම් මාස දෙකක් තුනක් අතර ඒ කියන්නේ අඩුම මාස 3කටවත් කලින් තියෙන ගොඩක් හොඳයි කියලා කියන්නේ ඒ කියන්නේ අපි ලකුණු හදලා බැලුවන් පස්සේ අපිට ලකුණු මදි වෙන්න පුළුවන් ලකුණු 70ම තියෙනම් අපිට ප්‍රශ්නයක් නැහැ සාමාන්‍යයෙන් සායතුන් අප් එකේ පස්වෙනි ලෙවල් එක අරගෙන ඒ කියන්නේ පුරුෂානප් කරපු කම්පැනියක් නම් එතකොට කිරන් කොම්ජන් අගින්සක විතරයි ගන්න තියෙන්නේ ඒ දේවල් කරගන්න කියන්නේ අර අපිට වැඩ කරගන්න තියෙන ඒ කියන්නේ කරගන්න හදාගන්න තියෙන ලකුණු අඩු නම් අපිට ලකුණු 70ට වැඩි තියෙන සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ මාස 3ක් කාලයක් අවශ්‍ය නැහැ අයිය කියලා දුන්නේ ඒක. නමුත් ඒ කියන්නේ අපිට ලකුණු හදලා බැලුවම අපිට ලකුණු හදා ගන්න ඕන අපිට අඩු ලකුණු මට්ටමක් තියෙනම් එතකොට අයියත් එක්ක කතා කරලා එහෙම නැත්නම් ඔයාලා වැඩ කරන ලෝයත් එක්ක ඔයාලා කියන්නේ අයිය අමතරව වෙන ලෝයෙක් කියන ඒ ලෝයත් එක්ක කතා කරන්න. කතා කරලා ඒ හදා ගන්න ඕන ලකුණු මට්ටම තියෙනවා. ඒ ලකුණු මට්ටම කොහොමද කම්පැනි පුරුෂානප් කරන්න ඕන. කම්පැනි පුරුෂානප් කරලා කම්පැනි චුචොන්ස් එක ගන්න ඕන. දැන් පුජොන්ස් එක ගන්න ඕන. එහෙම නැත්නම් කිරොන් කොම්ජින් හගින්ස් එක ගන්න ඕන. එතකොට ඒ දේවල් කරගන්න ඕන කලින් අපි.
ඒක නිසා ඒ දේවල් කරන්න කාලයක් යනවා. අපිට ඉක්මනට කරගන්න බෑ. ඒ නිසා තමයි අයියා කියන්නේ සාමාන්‍යයෙන් අයියට 6 වෙනි මාසේ වගේ ඉඳලා අයියත් එක්ක ඒ කියන්නේ අයියට බුකින් කියන්නේ අයියත් එක්ක එකතු වෙලා බුකින් දාලි වෙලා මේ දින වෙන් කරගෙන එහෙම කරපු අය තමයි මේ 9 වෙනි මාසේ මේ වීසා එක මේ පාර 9/19 ඉල්ලුම් කරන්න පුළුවන් විදිහට ඒ කියන්නේ ඕනම සුදුසුකම් ටික හදලා ඒ ඩොකියුමන්ට් ටික හදලා තියෙන්නේ. ඒකයි අයියා එතෙන්දි කිව්වේ. ඉතින් මේක ගැන ඔයාලා අනිවාර්යෙන් අවධානය යොමු කරන්න කියලා කියන්නේ ඒ කියන්නේ අපි ඒ කියන්නේ කලින් ඒ දේවල් කරන්න අපිට ප්‍රශ්න නෙමෙයි මේක. අපි හිතන්නේ නැති ප්‍රශ්න එනවා ලඟ වෙද්දි ඉල්ලුම් කරන කාලෙ වෙද්දි අපි හිතුවා මේකට ලකුණු 10ක් හම් වෙනවා කියලා ලකුණු 5 වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවෙදී අපිට ලකුණු තව වෙන කොහොමද හදාගන්න තියෙන පැති මොනවද කියලා බලලා අපිට හදාගන්න පුළුවන්. ඒක නිසා තමයි අයියෙකුයි කලින් ඒ දේ ගැන ඉල්ලුම් කරන්න කියලා. එතකොට අයියේ ඊට අමතරව අපි සාමාන්‍යයෙන් මේකේ කියන්නේ ඉදිරියේදී ලබන අවුරුද්දේදී අපි කොහොමද මේකට තව සූදානම් වෙන්න අයියේ විශේෂ දේවල් දකින්නවද? ඒ කියන්නේ මේ වීසා එක කොහොම වෙනස් වෙයිද මොන වගේ වෙයිද අයියේ? 지금 이제 내년에 2023년에 아직 올해 안 되는 사람들 네. 그 내년에 이제 신청하는 사람들이 있는데 2023년에는 그 조선업 그러니까 네오 컴퍼니 네. 거기도 이건 노동부 E74 뿌리산업 E74 디버러 E74처럼 별도로 외나무 따로 쿼터가 생깁니다. 그러니까 지금 조선소에서 일하는 사람들은 잘 들으세요. 회사 옮기지 마세요. 근데 아직 디테일한 거는 어떤 건지 안 나왔어요. 근데 일단은 점수는 높으면 좋겠죠. 그 점수를 다 준비하고. 그러니까 노동부 E74나 이미그레이션 그 뿌리산업 E74처럼 점수는 일단 52점 이상은 넘어야겠죠. 넘어야 되는데 그 얼만큼 일을 하면 좋은지 조선소에서. 그러니까 내가 생각할 때는 그 조선업에서 오랫동안 일을 할수록 좋을 것 같아요. 그러니까 오래 일하는 사람들은 지금 조선업에서 오래 일하는 사람들은 점수가 조금 낮아도 내년에 E74를 받을 수 있을 거라고 생각을 합니다. 그래서 한번 좀 그 발표된 거를 나중에 이메일에서 나오는 걸 한번 봐야 됩니다. 어떻게 될지 봐야 되고 그리고 이제 올해 2,000명이었는데 내년에도 줄어들지 않고 더 늘어날 것 같아요. E74가 앞으로 계속 늘어날 겁니다. 늘어나기 때문에 E9으로 들어온 사람들은 불법으로 하지 말고 그 처음 들어온 사람들은 나가세요. 그냥 불법하지 말 나가고 리엔트리로 다시 오세요. 시험 보고 다시 오세요. 쿼터도 이제 E9 쿼터도 많이 늘어났으니까 들어와서 E74를 준비하세요. 쿼터가 많이 늘어나니까. 내가 생각할 때 앞으로는 그 리엔트리로 들어와서 한국어 능력 점수만 있고 뭐 한국에서 오랫동안 일을 했다고 한다면 있으면 받기가 쉬워질 거예요. 그러니까 그 불법하려고 하지 말고 빨리 한번 끝나면 네. 시장 갔다가 시험을 보고 다시 오든 리엔트리로 다시 오든 불법하지 말고 스리랑카로 가는 게 좋습니다. 알겠습니다 අයියා. අයියා එතෙන්දි කිව්වේ ඒ කියන්නේ නැව් කම්පැනි ඉන්න අපේ යාළුවෝ දැනගන්න අනිවාර්යෙන් නැව් කම්පැනි වලට ස්පෙෂල්ම E74 වීසා එක ලබන අවුරුද්දේ එනවා කියන දේ අයියා කියන්නේ. ඒක ගැන අපි ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ හරියට ඩීටේල්ස් ටික අපිට නොටිස් ඒ කියන්නේ අපි දැනගන්න ලැබුණොත් තියෙන නොටිස් එක දැන අපි අනිවාර්යෙන් ඔයාලා දැනුවත් කරනවා. ඒ වගේම තමයි ඒ කියන්නේ ඒ අය ඒකෙදි කොච්චර බලයි කියලා අයියා හිතන දේ තමයි කොච්චර කාලයක් වැඩිපුර වැඩ කරලා තියෙනවද ඒක අනිවාර්යෙන් ඒ කියන්නේ E74 වීසා එක ලබා ගන්න ඒක ගොඩක් උදව්වක් වෙයි කියන දේ අයියා කියන්නේ. ඒක නිසා ඒවා වැඩ කරන අය ඒ කියන්නේ තව දීර්ඝ කාලේ ලබන උද්දිනක වැඩ කරන්න කම්පැනි මාරු කරන්න හිතන්න එපා. පොඩ්ඩක් ඔයාලටත් අනිවාර්යෙන් ලොකු chance එකක් ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා නැව් කම්පැනි වැඩ කරන අපේ යාළුවෝ ගොඩක් මාරම දුක් විඳිනවා. ඉතින් පඩි හොඳයි කියලා කියනවා. ඉතින් ඒ උනාට ගොඩක්ම දුක් විඳින යාළුවෝ ඉන්නේ. එතෙන්දි ඒ වගේම තමයි මේ අවුරුද්දේ කෝට් එක 2000ක් වගේ වෙලා තියෙනවා. මේ කෝට් එක අනිවාර්යයෙන් කියන්නේ E74 කෝට් එක අපි මේ 2019 ඉඳලා මේ අපි සංසන්දනය කරලා කතා කරේ. කියන්නේ අඩුවීමක් නැහැ. මේ අවුරුදු 2019 20 21 22 අවුරුදු 4ම වැඩිවීමක් තියෙන. ඒ වගේම ඉතින් ලබන අවුරුද්දෙත් අනිවාර්යෙන් අය කියන්නේ වැඩිවීමක් වෙනවා. අඩුවීමක් නැහැ කියන දේ. ඒ වගේම තමයි E7 කියන්නේ normal E9 වීසා වලින් ඇවිල්ලින්න අපේ අයට කියන්නේ පළවෙනි පාර වෙලින්නට full pop වෙන්න එපා. G1 වලට යන්න එපා. එහෙම කරන්නේ නැතුව ඔයාලා ලංකාවට ගිහිල්ලා දැන් අවසාන කම්පැනි අවුරුද්දක් අඩක දැන් රීඑන්ටි එන්න පුළුවන්. ඒ හැකියාවෙන් ඒ කියන්නේ ඔයාලා අනිවාර්යෙන් එන්න. රීඑන්ටි එන්න බැරි කෙනෙක් ඉන්නවා නම් අඩුම ගන්න ස්පෙෂල් විභාගය ලියලා එන්න ඇවිල්ලා මේ E74 වීසා වලට යන්නේ. ඒ කියන්නේ මේ කොරියාව කියන රටේ හොඳටම නීතිය කියන එක අනිවාර්යෙන් හරියටම බලන රටක්. ඒකෙන් මේක නීති විරෝධී වැඩ කරන්නේ නැතුව නීතියට අනුකූලව ඒ වීසා වලට යන්න ඒ දේවල් කරගන්න කියන දේ තමයි අයියේ කිව්වේ. 또하나 우리 친구들한테 말씀해야 되는 거 있습니까? 아니요, 그렇게만 알면 되고. 네. 그러니까 그 E74는 내가 준비한 만큼. 우리 쌈이라 오랫동안 준비했잖아.
사회통합 5급까지 하고 네. 기량 검증도 하고 내가 노력하고 준비한 만큼 내가 아마로잉 스터디 거러브 따랑 이 샘플을 받을 수 있습니다. 아무것도 안 하고 주말마다 술 마시고 놀러 다니고 그런 사람은 일상 받기 힘들어요. 준비하고 노력하셔야 됩니다. 감사합니다 අයියා. අයියා කියන්නේ අපේ ඉතින් උනන්දුව වැඩි වෙන්න අපේ උත්සාහවන්ත උනන්දුව වැඩි වෙන්න අපිට ඊසන් පොවිස් එක ගන්න පුළුවන්. අයියා ඉතින් තව දෙයක් කිව්වා. ඒ කියන්නේ සතියන්තේ බොන්න එපා B level එක ගන්නට වැඩි ඒ කියන්නේ පාඩම් කරලා විභාග ටික පාස් කරන්න ඒ දේ ඉතින් අපි ඒක හැමදාම කියන්නේ බොන්න එපා කිව්වට ඉතින් කොල්ලෝ තමයි කොල්ලෝ නම් පස්සේ බොන්න ඕන. 골론이 쓰라고 골론. මේ බොන්න ඕන ඉතින් ඒක නිසා මේ බිව්වට ඒ කියන්නේ හැමදාම මම දකින්න දැන් මාකට පොඩි දෙයක් එකතු කරන්න යාළුවනේ. ඒ කියන්නේ උස්බෙකිස්තාන් අය බංග්ලාදේශ අය නේපාල් වියට්නාම්. ඒ කියන්නේ මේ පොඩි පුවනම රටවක මේ අය ඒ කියන්නේ බොන්න ගියත් ඒ අය කතා කරන්නේ මේ E7 Pro ගැන F2 ගැන කතා කරන්නේ F5 ගැන කතා කරන්නේ. ඉතින් අපේ අයත් එහෙම වෙමු. එතකොට ඒක කොහොම හරි ඒ කියන්නේ මේ කොරියාව ඒ කියන්නේ ඇති ප්‍රශ්න ඇති ගොඩක් අයට ඒ කියන්නේ ඔයා කිව්වට සමීර මෙහෙමයි අපේ කම්පැනි එක්කෙනාටයි ගහන්න පුළුවන් මට ගහන්න බෑ කියලා කියයි. ඉතින් ඒ ඇත්ත. එහෙම තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න වල විසඳුම් තියෙනවා. විසඳුම් නැත්තේ නැහැ. ඒකට විසඳුම් ඒ කියන්නේ මේ වීඩියෝ එකෙන් කියන්න බෑ. අපි කියන්න ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න. ඒ වගේම මොනවම හරි ඔයාලට කියන්නේ දැනගන්න දෙයක් තියෙන අපිට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. පරක් වුණාට සමා වෙන්න කියන්නේ කාලේ සීමාව ගොඩක් යනකොට සමා වෙන්න මාත් ගොඩක් වැඩ කරන ගමන් තමයි මේ දේ කරගෙන යන්නේ. ඒක නිසා මේ කරන වීඩියෝ වලින් මේ දෙන වීඩියෝ කියන්නේ මේ දෙන ඔයාලට දෙන මේ ඉන්ෆර්මේෂන් වලින් ඔයාලා අනිවාර්යෙන් වැඩක් ගන්න කියන ගමන් අපේ කියන්නේ ලංකාවේ අපේ සහෝදරයන්ට ඉස්සරහට එන අවුරුදු වල ඉදිරි අවුරුදු වල අනිවාර්යෙන් මේ ගන්නවට වැඩිය වෙන රටවල් වලට E7 Pro ගන්න කියන්නේ ගන්න ප්‍රමාණයට වැඩිය අපේ රටේ අයට E7 Pro වීසා ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන්න ඒ වගේම අපේ රටේ ඉන්න අපේ කියන්නේ මේ රටේ එන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට එන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා ඔයාලගෙන් කාරුණිකව ඉල්ලනවා. ඒ දේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උදව්ව අපි අනිවාර්යෙන් කරනවා. 코리아 나쿠노 코리아가 포퓰레이션 줄어들고 있어요. 인구가. 그래서 일할 사람이 없어요. 그래서 E75 뭐 새로 비자 만들었잖아요. E75 그러니까 그건 농업에서 일하는 사람들 농업에서 일하면 E75 주는 거 그럼 F5도 종류가 여러 가지 생기고 있어요. 지금 그러니까 코리아는 앞으로 외국인에 대해서 문을 많이 열 겁니다. 외국 사람들을 많이 데려와서 그냥 다시 보내는 게 아니라 외국 사람들을 이제 한국 사람으로 많이 받아들일 거예요. 그래서 앞으로 30년, 20년 동안 코리아는 굉장히 빅 체인지가 있을 거예요. 이 이미그레이션에. 네. 그러니까는 준비하셔야 됩니다. 여러분이 한국말 공부 열심히 하고 우리 유튜브 열심히 보고 하면 여러분도 한국에서 F5, F2 받고 계속 살 수 있습니다. 한국에 텔 많아요. 전기 괜찮아요. 한국에서 사십시오. 열심히 노력하세요. 라이크하고 서브스크라이브 해주세요. අයියතින්ද කිව්වේ අන්තිම වශයෙන් ඔයාලට දෙයක් පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් E7 5 කියලා වීසා එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ රටවල් ප්ලෑන් එකකට යන රටවල් අය කියන්නේ අවුරුදු තව 20ක් 30ක් වෙද්දී ඒ කියන්නේ එච්චර කාලයක් අපි මේක ඉන්න ගන්න නැති වෙයි. හැබැයි නමුත් ඒ කියන්නේ මේ අය කියන දේ තමයි ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්දුනත් මේක ප්ලෑන් එකකට යන රටවල්. ඉතින් ඒක නිසා දේශපාලන විදියට මොන වෙනස්කම් වුණත් ඒ ප්ලෑන් එක දිගටම අනිවාර්යෙන් ෆලෝ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ මොන ආණ්ඩු පක්ෂ වුණත් අනේ ෆලෝ කරගෙන යන්න ඕන. ඉතින් ඒ නිසා ඔයාලා සූදානම් කරගන්න තියෙන දේවල් සූදානම් කරගන්න නීති අනිවාර්යෙන් ලොකු වෙනසක් වෙනවා ඉස්සරහට. ඉතින් ඒ වෙනස් වෙනකොට ඒ දේවල්ට ඉල්ලුම් කරන්න අපි සුදුසුකම් අපි සපුරලා තියෙන්න ඕන. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය සායතුන් අප් එක වගේ ඒකදී අපිට ඕන නම් 3 වෙනි මට්ටමට එහා වුණා 4 වෙනි මට්ටමේ අපිට ඒක එකපාර කරගන්න බැරි දේවල් ආවනේ. ඒ නිසා ඒ දේවල් ඔයාලා සුදුසුකම් ටික ඔයාලා හදාගෙන ඔයාලා වැඩ කරන ගමන් ඒ ටික හදාගෙන යන්න මේ කොරියාවේ ඉස්සරහට ගොඩක් ඉමිග්‍රේෂන් එක ඒ කියන්නේ ඉමිග්‍රේෂන් එක සම්බන්ධ තියෙන නීති වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට වාසි විදියට මොනවා හරි තව වීසා ආවොත් අපිට ඉල්ලුම් කරන්න හැකියාව තියෙන දේ කිව්වේ. එහෙමනම් යාළුවනේ අද වීඩියෝ එකෙන් අපි සමුගන්නවා. අනිවාර්යෙන් අපි මේ කියන දේවල් හොඳට ඔයාලා අනිවාර්යෙන් හොඳට ඔලුවට ගන්න. අරගෙන වැඩ ටික කරගන්න හොඳට. අපේ ලංකාවේ යාළුවෝ කාටත් වගේ ඒ කියන්නේ හිතේ තියෙන බලාපොරොත්තු අනිවාර්යෙන් ඉෂ්ට කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා කියනවා. තවත් මේ වගේම ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකකින් අයිත් ලබන සතියේ ඔයාලා හම්බෙන්න එන්න. 다음 주에는 그 불법 사람들 비자 주는지 네. 그걸 좀 한번 우리 얘기 한번 해봅시다. 네, 감사합니다. 야, 그것도 우리 친구들한테 도움이 됐나 봐요. 얘기해 주세요. 우리 불법 사람들 비자 주는지, 불법 사람들이 비자 어떻게 받을 수 있는지. 네. 그거 한번 얘기 한번 해보죠. 다음 주에. 맞아요. 네.
අයිය කියන්නේ ලබන සතිය අපි වීඩියෝ එකකින් ගෙන්නම් ගොඩක් මේ කොරියා දැනට වෙන කතාවක් තමයි වීසා නැතුව ෆුල් පොප් වෙලා ඉන්න අපේ යාළුවන්ට වීසා ගන්න පුළුවන් ක්‍රමයක් එනවා කියන දේ. ඒ ගැන හරියටම තියෙන නිවුස් එක මොකද්ද? මොනවද ඒ ගැන තියෙන හරි විස්තර මොනවද කියලා එහෙම ඇත්තටම ගන්න පුළුවන්ද? ගන්න පුළුවන් නම් මොන වගේ කාලෙකද ගන්න පුළුවන්? කොච්චර කල් ගත වෙනවද? නැත්නම් ඒක තාම ඒ කියන්නේ අපි කියන්නේ සාමාන්‍ය නීතියක් ඇවිල්ලා නීතිය ගැසට් වලද තියෙන්නේ කියලා අපි කියන්නේ ලංකාවේ ගැසට් වල. ඒ කියන්නේ එහෙම දෙයක් නීතිය සම්මත වෙලාද තියෙන්නේ? ඒ ගැන හරිතොරතුරක් ඔයාලා ලබන වීඩියෝ එකෙන් අනිවාර්යෙන් අරගෙන එන්න. එහෙනම් යාළුවනේ ඔයාලා කාටවත් බුත්සන්නයි.